साधु 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 तुम लोकाग्र लौतरा भाग्यवत्समा संबुදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ජීවිතේ පූජා වේවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයටද මාගේ නමස්කාරය වේවා ජීවිතේ පූජා වේවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අනුගමන් කළ ආර්ය මහා සංඝරත්නයටද මාගේ නමස්කාරය වේවා ජීවිතේ පූජා වේවා. සීල බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට මගපල්ලාවී සීලම උතුමන් වහන්සේලාටද මාගේ නමස්කාරය වේවා ජීවිතේ පූජා වේවා. සංසාර දෙමාපියන් වහන්සේලාට ගුරු දේවයන් වහන්සේලාට කල්යාණ මිත්‍රයන් වහන්සේලාටද මාගේ නමස්කාරය වේවා. සැහැල්ලුවෙන් හුස්ම ගන්න, සැහැල්ලුවෙන් හුස්ම පිට කරන්න. සැහැල්ලුවෙන් හුස්ම ගන්න, සැහැල්ලුවෙන් හුස්ම පිට කරන්න. සම්පූර්ණයෙන්ම අවධානය තියාගන්න තමන්ගේ හුස්මත් එක්ක. හිස් මුදුනේ ඉඳලා යටිපතුල් වෙනකම් මුළු ශරීරයම හොඳින් සැහැල්ලුවෙන් තබා ගන්න. අවධානය හුස්මට යොමු කරන්න. හුස්ම කියලා කියන්නේ රූපස්කන්ධයයි. හුස්මේ තියෙන්නේ පඨවිය, තද ගතිය, ආපෝ ඇලෙන ගතිය, තේජෝ උණුසුම් ගතිය, වායෝ පිම්බෙන ගතිය. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන්නේ රූපස්කන්ධයයි. හුස්ම කියලා කියන්නේ රූපස්කන්ධයයි. ඇතුල් වෙන හුස්මත් රූපස්කන්ධයයි, පිට වෙන හුස්මත් රූපස්කන්ධයයි. හුස්ම ඇවිල්ලා ස්පර්ශ වෙන නාස්පුඩුව රූපස්කන්ධයයි. රූපස්කන්ධයයි. හුස්මත් රූපස්කන්ධයයි, නාස්පුඩුවත් රූපස්කන්ධයයි. ඒ නාස්පුඩුව දිගේ ඇතුළට ගිහිල්ලා හුස්ම පෙනහළු දිගේ ශරීරය ඇතුළට යනවා. ඒ හැම තැනම රූපස්කන්ධයක්මයි. ඒ හැම තැනක්මත් රූපස්කන්ධයමයි. හිස් මුදුනේ ඉඳලා අවධානය යොමු කරන්න. හිස් මුදුන, නළල, මුහුණ, ඇස්, නාසය, කම්මුල්, කට, දත්, ඒ වගේ හැම දෙයක්ම ඒ වගේ අවධානය යොමු කරගෙන පහළට එන්න. බෙල්ල, උරහිස්, අත් දෙක, මේ හැම එකක්ම රූපස්කන්ධයයි. මේ හැම තැනකම තියෙන පඨවිය, ආපෝ, තේජෝ, වායෝ, මේ හැම දෙයක්ම රූපස්කන්ධයයි. අවධානය යොමු කරන්න මුළු ශරීරයටම. පපුව, උදරය, පිට, යටිබඩ, තුනටිය, කකුල් දෙකේ කලවා, දණහිස්, කෙන්ඩා, වලලු කර, යටිපතුල්, පා ඇඟිලි, මේ හැම එකක්ම රූපස්කන්ධයයි. 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 ඇඟට යමක් දැනෙනවා නම් මේ වෙලාවේ තද ගතියක් දැනෙනවා නම් ඒ තියෙන්නේ එතන පඨවිය. ඒ කියන්නේ රූපස්කන්ධය තමයි දැනෙන්නේ. යම් තැනක ශරීරයේ උණුසුම් බවක් දැනෙනවා නම් එතන තියෙන්නේ තේජෝ ධාතුව. ඒකත් රූපස්කන්ධයයි. ඇඟ පිම්බෙනවා, හැකිලෙනවා, පපුව පිම්බෙනවා, හැකිලෙනවා, උදරය පිම්බෙනවා, හැකිලෙනවා. ඒ තැන්වල තියෙන වායෝ ධාතුව රූපස්කන්ධයයි. හිස් මුදුනේ ඉඳලා යටිපතුල් දක්වා තියෙන්නේ හැම දෙයක්ම රූපස්කන්ධයක් විතරයි. රූපස්කන්ධයයි. රූපස්කන්ධයයි.
රූපස්කන්ධයයි. ඒ රූපස්කන්ධය දිගේ අවධානය යොමු කරගෙන පහළට එන්න ශරීරයේ දිගේ හිත යොමු කරන්න. හිස් මුදුන් ඉඳලා යටිපතුල් වෙනකන් මුළු ශරීරයම උදට අවධානයෙන් බලාගෙන ඉන්න. පහළට පහළ ඉඳන් ඉහළට නැවත අවධානය යොමු කරන්න. යටිපතුල් වල ඉඳලා හිස් මුදුනට වෙනකන්. එහෙම අවධානය යොමු කරගෙන යනකොට ශරීරයේ එක එක තැන් වලට එක එක දේවල් දැනෙනවා. සමහරවිට හිස් මුදුනට අවධානය යොමු කරපුවාම දුකක් දැනෙන්නේ නැහැ, සැපක් දැනෙන්නේ නැහැ. සමහරවිට මධ්‍යස්ථ වේදනාවක් තියෙන්නේ. තව ටිකක් අවධානය යොමු කරගෙන යනකොට සමහර විට හුලං පහරක් වදින තැනක් දැනෙනවා. ශරීරයේ මුහුණට හරි ඇඟේ කොයි තැනකට හරි හුලං පහරක් වදිනකොට සැප වේදනාවක් දැනෙනවා. තව ටිකක් පහළට යනකොට සමහරලාට කකුල් එහෙම තද වෙනවා. පටවිය නිසා තද වෙන්නේ. ඒ වුණාට ඒ තැන්වල දුක් වේදනාවක් තියෙනවා. ඒ වේදනාව වේදනාස්කන්ධයයි. සැප වේදනාවක් දැනෙනවා නම් යම් තැනකට ඒකත් වේදනාස්කන්ධයයි. මධ්‍යස්ථ වේදනාවක් තියෙනවා නම් යම් තැනක ඒකත් වේදනාස්කන්ධයයි. රූපස්කන්ධයේ තුල පිහිටි වේදනාස්කන්ධයකුත් තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිච්ච රූපස්කන්ධයක් තියෙන්නේ සම්පූර්ණයෙන්ම හිස් මුදුනින් ඉඳලා යටිපතුල් වෙනකම්. හැබැයි ඒ තුල වේදනාස්කන්ධයක් තියෙනවා. සෑම තැනකම යම් හෝ වේදනාවක් දැනෙනවා. හොඳට අවධානයෙන් බලන්න. වේදනාවක් දැනෙනවා. වේදනාවක් දැනෙනවා. වේදනාවක් දැනෙනවා. මේ වේදනාව දුක් වේදනාවක් වෙන්නත් පුළුවන්. සැප වේදනාවක් වෙන්නත් පුළුවන්. මධ්‍යස්ථ වේදනාවක් වෙන්නත් පුළුවන්. ඒ වේදනාව දැනෙන තැන හඳුනා ගන්න. මෙන්න මේ ස්ථානයේ සැප වේදනාවක්, මේ ස්ථානයේ දුක් වේදනාවක්, මේ ස්ථානයේ මධ්‍යස්ථ වේදනාවක් කියලා අවධානය යොමු කරගෙන යනකොට යම් දැනෙන තැනක් තියෙනවා නම් ඒ තැන හඳුනා ගන්න. හොඳට සැහැල්ලුවෙන් හුස්මක් ගන්නකොට සැප වේදනාවක් දැනෙනවා. ඒ සැප වේදනාව වේදනාස්කන්ධයයි. මෙහෙම භාවනා කරගෙන යනකොට කෙනෙකුට මට කරන්න බෑයි කියලා හිතෙන්න පුළුවන්. සමහර කෙනෙකුට සතුටක් ඇති වෙන්න පුළුවන්. හරිම ප්‍රණීත භාවනාවක් කියලා. සමහර කෙනෙකුට කිසිම වෙනසක් නැහැ. දුකකුත් නැහැ, සැපකුත් නැහැ. මධ්‍යස්ථ වේදනාවක් ඇතට එන්න පුළුවන්. ඒ හිතට දැනෙන හැම දෙයක්මත් වේදනාස්කන්ධයයි. ඒකත් වේදනාස්කන්ධයයි. වේදනාස්කන්ධයයි. සතුටක් දැනුණත් ඒකත් වේදනාස්කන්ධයක්. හිතට දුකක් ආවත් ඒකත් වේදනාස්කන්ධයක්. දුකකුත් නැති, සැපකුත් නැති මධ්‍යස්ථ ස්වභාවයක් ආවත් ඒකත් වේදනාස්කන්ධයක්. වැදගත්ම දේ ඒ හඳුනා ගැනීමයි, ඒ තුළ සිහිය තියා ගැනීමයි. වේදනාස්කන්ධය හොඳින් දකින්න, සිහියෙන් දකින්න, නුවණින් අවබෝධ කරගන්න. මේක සැප වේදනාවක්ද, දුක් වේදනාවක්ද, මධ්‍යස්ථ වේදනාවක්ද කියලා. හිස් මුදුන ඉඳලා යටිපතුල් වෙනකම් අවධානය තියාගෙන යනකොට අපි අඳුන ගන්නවා මේ දැනෙන්නේ පටවිය. මේ තියෙන්නේ ආපෝ ධාතුව. මේ තියෙන්නේ තේජෝ ධාතුව. මේ තියෙන්නේ වායෝ ධාතුව. මේ තැන්වල මේ විදිහට දැනෙන්නේ ඒ පටවිය, ආපෝ, තේජෝ, වායෝ. එහෙම දැනෙනකොට
සමහරලාට ශරීරයෙන් හරි පිටතින් හරි ගඳක් දැනෙන්න පුළුවන්. ඇස් වහගෙන නිසා වර්ණ නොපෙනෙන්න පුළුවන්. නමුත් ගඳක් දැනෙන්න පුළුවන්. ගන්ධය කියන්නේත් රූපස්කන්ධයටමයි අයිති. එහෙම දෙයක් දැනුණත් ඒකත් රූපස්කන්ධය විදිහට තේරුම් ගන්න ඕනේ. අපි එහෙම තේරුම් ගන්නකොට මේ පඨවිය කියලා තේරුම් ගන්නවා. ඒ කියන්නේ පඨවිය බව අපි හඳුන ගන්නවා. හඳුන ගන්නවා කියලා කියන්නේ සංඥා ස්කන්ධයයි. ආපෝ ධාතුව ශරීරයේ තියෙන කෙල ලේ වගේ දේවල් අපිට යම් යම් ප්‍රමාණයකට මෙහෙම ඉන්නකොට උනත් අවධානය යොමු කරොත් දැනෙනවා. ඒ දැනෙන දේ හඳුනාගත්තොත් ඒක සංඥා ස්කන්ධයයි. ශරීරයේ තද වෙන තැන්, සැහැල්ලු වෙන තැන්, ඒ වගේම ඇඟ පිම්බෙන තැන්, ශරීරයේ පිම්බීම හැකිලිම, ඒ වගේ දේවල් හඳුනාගත්තොත් වායෝ ධාතුව අපිට හඳුනා ගන්න පුළුවන්. එහෙම හඳුනාගත්තොත් ඒක සංඥා ස්කන්ධයයි. ශරීරයේ සමහර තැන් රත් වෙනවා, සමහර තැන් සිසිල් වෙනවා. ඒ රස්නේ ස්වභාවය, සීතල ස්වභාවය හඳුනා ගැනීම, ඒ හඳුනා ගැනීම සංඥා ස්කන්ධයයි. හිතට දැනෙන සැපයක්, හිතට දැනෙනවා දුකක්. ඒක දුකක් බව හඳුනා ගැනීම, සැපයක් බව හඳුනා ගැනීම සංඥා ස්කන්ධයයි. හිතට දුකකුත් නැහැ, සැපකුත් නැහැ, මධ්‍යස්ථයි. මධ්‍යස්ථ බව හඳුනා ගැනීම සංඥා ස්කන්ධයයි. හුස්මක් ගන්නකොට මේ හුස්ම ඇතුල් වෙනවා, මේ හුස්ම පිට වෙනවා. මෙහෙම හඳුනාගත්තොත් ඒක සිහියෙන් ඉඳලා නුවණින් හඳුනාගත්තොත් ඒ හඳුනාගන්නේ සංඥා ස්කන්ධය නිසා. ඒ සියලු හඳුනා ගැනීම සංඥා ස්කන්ධයයි. මෙහෙම හිත ඉන්නකොට භාවනා කරනකොට වෙන දේවල් මතක් වෙනවා. වෙන දේවල් කල්පනා වෙනවා. වෙන පුද්ගලයෝ මතක් වෙනවා. මේ මතක් වුණේ අහවල් පුද්ගලයා. මේ අහවලා මේ හොඳ කෙනා, මේ නරක කෙනා කියලා ඔහොම වෙන විදිහට තේරෙන්න ගන්නවා. ඒ ඔක්කොම හිතට ඇතිවෙන සිතුවිලි. ඒව සේරම ඒව හඳුනාගත්තාම අන්න ඒව සංඥා ස්කන්ධයයි. මේ අහවලා කියලා නමක් මතක් වුණොත් සංඥා ස්කන්ධයයි. මේ අහවල් දෙය කියලා මතක් වුණොත් සංඥා ස්කන්ධයයි. මේ මම නේද කියලා හිතුවත් ඒකත් සංඥා ස්කන්ධයක්ම තමයි. මේ ඇතුල් වෙන හුස්ම, මේ පිට වෙන හුස්ම කියලා හඳුනාගත්තොත් ඒකත් සංඥා ස්කන්ධයයි. මම දැන් ඉන්නේ ඉඳගෙන, මම දැන් ඉන්නේ හිටගෙන, මම දැන් නිදාගෙන ඉන්නේ කියලා මේ ඉරියව්ව මෙනෙහි කරලා ඒ ඉරියව්ව හඳුනාගත්තොත් ඒකත් සංඥා ස්කන්ධයයි. මේ කනට ඇහෙන ශබ්ද හඳුනා ගන්නවා. මේකින් කියන්නේ මේක, මේකින් කියන්නේ මේක. එහෙම කියලා හඳුනා ගන්නවා. ඒ හඳුනා ගැනීමත් සංඥා ස්කන්ධයයි. මෙහෙම ඉන්නකොට කම්මැලි හිතෙනවා. හිතට නිදිමතක් ඇති වෙන්න පුළුවන්. දැන් නිදිමත මීට වඩා හොඳයි, මීට වඩා සැහැල්ලුයි. එහෙම හිතලා නිදිමත සැහැල්ලුයි, භාවනාව අපහසුයි. ඔහොම හිතන්න පුළුවන්. ඒවත් සංඥා ස්කන්ධයටමයි අයිති. ඒ තුල අකුසල් තියෙනවා. ඒක වෙනම දෙයක්. නමුත් සංඥාවෙන් තමා නිදිමත මීට වඩා හොඳයි, භාවනාව නීරසයි. ඔහොම එක එක සිතුවිලි පහළ වෙන්නේ. ඒ පහළ වෙන හැම සිතුවිල්ලකම යම් යම් හඳුනා ගැනීම තියෙනවා. ඒ ඔක්කොම සංඥා ස්කන්ධයයි. මගේ හිතේ දැන් වීරිය තියෙනවා, හිතේ සිහිය තියෙනවා, හඳුනා ගන්නවා. හිතේ ප්‍රඥාව මේ වෙලාවේ තියෙනවා, හඳුනා ගන්නවා. මේවා වෙනස් වෙනවා, හඳුනා ගන්නවා. මේ රූපස්කන්ධය වෙනස් වෙනවා කියලා හඳුනා ගන්නවා. ප්‍රක්සිහියෙන් ඉඳලා නුවණින් හඳුනා ගන්නවා. ඒ හඳුනා ගැනීම සංඥා ස්කන්ධයයි. මේ රූපේ වෙනස් වෙනවා, වේදනාව වෙනස් වෙනවා. ඒව හඳුනා ගන්නවා. ඒ හඳුනා ගැනීම සංඥා ස්කන්ධයයි.
මෙතන ස්ථීර සතුටක් නැහැ. හිතට කොච්චර සතුට ඇති වුණත් ඒ සතුට ස්ථීරව පවතින්නේ නැහැ. ඒක අනිත්‍ය ස්වභාවය හඳුනා ගැනීම සංඥා ස්කන්ධයයි. හඳුනාගන්නේ සංඥා ස්කන්ධයෙන්. හිතට දුකක් එනවා. ඒ කිසිම දුකක් ස්ථීරව එක විදිහට පවතින්නේ නැහැ. පවතින්නේ නැති බව හඳුනා ගැනීම සංඥා ස්කන්ධයයි. දුකදී දුක විදිහට දකිනවා, හඳුනා ගන්නවා. නුවණින් දකින්නේ, නුවණින් හඳුනාගන්නේ. ඒ හඳුනා ගැනීම සංඥා ස්කන්ධයයි. ඇතිදී ඇති විදිහට හඳුනා ගන්නවා. ඒ හඳුනා ගැනීම සංඥා ස්කන්ධයයි. නැතිදී ඇති විදිහට හඳුනා ගන්නවා. වැරදියට තේරුම් ගන්නේ. හැබැයි ඒකත් සංඥා ස්කන්ධයයි. මේ රූප ස්කන්ධය, මේ ශරීරය හරිම දුර්ගන්ධයි, හරිම අසුබයි. හැබැයි මේක අසුබ දේ අසුබ විදිහට හඳුනා ගත්තොත් ඒකත් සංඥා ස්කන්ධය. අසුබ දේ සුබ විදිහට කල්පනා කරොත් ඒකත් සංඥා ස්කන්ධයයි. එතන තියෙන සංඥාව වරද්දවා ගැනීමක්, වැරදි සංඥාවක්, සුබ සංඥාවක්. ඒක අකුසලයේ පිණිස, දුගතියේ ඉපදීම පිණිස හේතු වෙනවා. පව් කිරීම පිණිස හේතු වෙනවා ඒ වැරදි හඳුනා ගැනීම. එතනදී වැරදියට හඳුනාගන්නේ ප්‍රඥාවේ අඩුවක් නිසා. සිහියේ මදකමක් නිසා වැරදි සංඥා ඇති වෙනවා. ඒ නිසා සංඥා ස්කන්ධය හැමතිස්සෙම නිවැරදි දේ නිවැරදි විදිහට දකින්න යොදවා ගත යුතුයි. ඒකට සිහිය පිහිටවා ගත යුතුයි. නුවණ දියුණු කරගත යුතුයි. එහෙම ඉන්නකොට හැමතිස්සෙම මේ වෙලාවෙත් බලන්න, මේ වෙලාවේ දැන් අවධානය යොමු කරන්න මනසට. හිතේ සිතුවිලි පහළ වෙනවා. කෙනෙක්ට හොඳට සිහිය පිහිටපු, නුවණ පිහිටපු භාවනාමය කුසලයක් ඇති සිතුවිලි පහළ වෙනවා. එතකොට අන්න ඒවා තුළ තියෙන ප්‍රඥාව, දැන් මේ වෙලාවේ පහළ වෙන සිතුවිලි වල තියෙන ප්‍රඥා ස්වභාවය, භාවනාවට උත්සාහ කරද්දී ඇතිවෙන වීර්ය ස්වභාවය, මේ වෙලාවේ කිසිම තරහක්, වෛරයක් නැති මෛත්‍රී ස්වභාවයක් තියෙනවා. මේ වෙලාවේ හොඳ සිහියක් තියෙනවා. මේ වෙලාවේ හොඳ ඒකාග්‍රතාවයක් තියෙනවා. මෙන්න මේ සංස්කාර, මේ කුසල සංස්කාර, මේ හැම දෙයක්ම සංස්කාර ස්කන්ධයයි. අපිට හොඳ දෙයක් කල්පනා වෙනකොට බුදු ගුණයක් මෙනෙහි වෙනවා නම්, මෛත්‍රියක් මෙනෙහි වෙනවා නම්, අසුබයක් විදිහට දකිනවා නම්, මරණවා කියලා මතක් වෙනවා නම්, වෙනස් වෙනවා කියලා හිතනවා නම්, දුක් සහිතයි නේද කියලා හිතනවා නම්, මට කැමති විදිහට තියාගන්න බෑයි කියලා වැටහෙනවා නම්, මේ හැම කුසල සිතුවිල්ලකම පවතිනවා. ඒ හැම කුසල හිතකම පවතිනවා ප්‍රඥාව, වීර්ය, ඒකාග්‍රතාවය, සිහිය, ඒ වගේම පවට ලැජ්ජ බය ස්වභාවය. ඒ වගේ බොහෝ කුසල සිතුවිලි තියෙනවා, කුසල චෛතසික තියෙනවා. මේ හැම එකක්ම සංස්කාර ස්කන්ධයක්. මේ හැම එකක්ම සංස්කාර ස්කන්ධයයි. හැබැයි මේ වෙලාවේ වුණත් කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ මේක කරන්න ඕනේ නෑ. මේක කරන්න තුමා වෙන දෙයක් කරනවා. මේ භාවනාව නවත්තනවා. නවත්තලා මං ගිහලා ටීවී බලනවා. එහෙම නැත්නම් ගෙදර තියෙන වෙන වැඩක් කරනවා. මගේ වෙන දෙයක් කරනවා කියලා වෙනත් දෙයකට වුමනාවක් ඇති වෙන්න පුළුවන්. මේ භාවනාව එපා වෙන්න පුළුවන්. මේක අමාරුයි වගේ දැනෙන්න පුළුවන්. එහෙම දැනෙන්නේ හිතේ විසිරීම, කුසලයට තියෙන කැමැත්තේ අඩුකම, මීටත් වඩා වෙනත් දේවල් හොඳයි කියලා හිතන ගතිය. ඒ නිසා
ඒ වගේ දේවල් හේතු වෙන්න පුළුවන්. එතකොට එහෙම හිතුවිල්ල පහළ වෙනකොට අපි විශේෂයෙන් හිතමු මෙහෙම ඉන්නකොට දැන් නිදිමතක් එනවා කියලා. නිදිමතක් එනකොට හිතේ ඒ නිදිමත සිතුවිලි පහළ වෙනකොට තවත් උදාහරණයක් කිව්වොත් මෙහෙම ඉන්නකොට දැන් ඇඟ රිදෙනවා. රිදෙනකොට හිතේ තිබ්බ සතුට නෑ දැන් පොඩි සියුම් ද්වේෂ ස්වභාවයක් ඇති වෙනවා. මෙහෙම ඉන්න බෑ. නැගිටින්න ඕනේ. ඉරියව් වෙනස් කරන්න ඕනේ කියලා ඉවසන්න බැරි ගතියක් ඇති වෙනවා. එහෙම සිතුවිලි වෙනකොට එහෙම ද්වේෂ සිතුවිලි ඇති වෙනකොට එහෙම නැත්නම් නිදිමත සිතුවිලි ඇති වෙනකොට එහෙම නැත්නම් මෙතනින් නැගිටලා යන්න ඕනේ මේක නවත්තන්න ඕනේ කියලා හිතනකොට ඒ වගේ සිතුවිලි වල එහෙම හිත පහළ වෙනකොට සිතුවිලි වල නිදිමත සිතුවිලි එනකොට ද්වේෂ සිතුවිලි එනකොට හිත විසිරෙනකොට වෙනත් දේවල් වලට ඒව තුල තියෙන්නේ ප්‍රඥාව නෙමෙයි මෝහය. ඒව තුල තියෙන්නේ ඒකාග්‍රතාවය නෙමෙයි හිතේ විසිරීම තියෙන්නේ. ඒව තුළ තියන්නේ වීර්ය කුසලයකට ඇති වීර්ය නෙමෙයි කුසලයේ දුබල කරන ලාමක මලානික ගතිය. ඒව තුළ තියෙන්නේ ගැඹුරු සිහිය නෙමෙයි ඒව තුළ තියෙන්නේ අසිහිය. ඒ සිතුවිලි වල තියෙන්නේ පාපයට ලැජ්ජාව, බය, සසරින් මිදෙන්න ඕනි කියන උවමනාව නෙමෙයි. සසර දික්කුණත් ඉතින් කෙටි වුණත් කමක් නැහැ. මම දැන් ඉතින් ගිහිල්ලා වෙන වැඩක් කරනවා කියලා හිතෙන්නේ. ඒ සසරට බය නැති ගතිය. ඕනේ නැති මේ කුසලයට යෙදෙන්න උවමනාවක් නැති ගතිය. එහෙම චෛතසික තමයි අර කම්මැලි වෙනකොට හිතේ ඇති වෙන්නේ. ද්වේෂසිත ඇති වෙනකොට තරහ යනකොට ඔන්න ඔය වගේ චෛතසික තමයි හිත පුරා පිරලා තියෙන්නේ. එතකොට වෙන වෙන දේවල් වලට හිත යන්නේ හිත විසිරෙද්දී ඒත් ඒ අවස්ථාවලත් තියෙන්නේ අර වගේ අකුසල චෛතසික. ඉතින් මේ සියලු චෛතසික හැම එකක්ම ඒ සංස්කාර ස්කන්ධයයි. ඒ කුසල චෛතසික උනත් අකුසල චෛතසික උනත් ඒ හැම එකක්ම සංස්කාර ස්කන්ධයයි. සංස්කාර ස්කන්ධයයි. හුස්මක් ඇතුල් වෙනකොට හුස්ම පිට වෙනකොට ඒ බව සිහියෙන් ඉඳලා අඳුන් ගන්නවා, නුවණින් අඳුන ගන්නවා. ඒක මනාව වටහා ගන්නවා. ඒවා ඔක්කොම ඒවත් එක්ක ඇති වෙන්නේ කුසල සංස්කාර. ඒ ඔක්කොම සංස්කාර ස්කන්ධයයි. විදර්ශනාත්මකව තමයි මේ රූපය දිහා, වේදනාව දිහා, සංඥාව දිහා උන්ට බලාගෙන ඉන්නකොට අධික බල සම්පන්න ප්‍රඥා සිතුවිලි පහළ වෙනවා. ඒ පහළ වෙන හිතවල තියෙන ඒ ප්‍රඥාව, වීර්ය, සතිය වගේ දේවල් හැම එකක්ම ඒ සංස්කාර, ඒ කුසල සංස්කාර, සංස්කාර ස්කන්ධයයි. සංස්කාර ස්කන්ධයයි දින් හඳුන ගන්න. මේ හැම දෙයක්ම හඳුනගන්නේ රූපය තුළ වේදනාව, වේදනාව හඳුන ගැනීම, රූපය හඳුන ගැනීම සංඥාව. එතකොට ඒ රූපය වේදනාවත් එක්ක සංඥා පහළ වුණාම ඒ ඇති වෙනවා සංස්කාර. මේ ඔක්කොම ඇති වෙන්නේ එක්කෝ ඇහැ නිසා වර්ණ සංඥාව හඳුනාගෙන ඒ තුලින් පහළ වෙනවා කුසල හරි අකුසල හරි සිතුවිලි. එක්ක නහය නිසා සුවඳ අරමුණු අරගෙන ඒ තුලින් හට ගන්නවා කුසල හරි අකුසල හරි සිතුවිලි. දිව නිසා රස සංඥා අරගෙන ඒ තුලින් හට ගන්නවා කුසල හරි අකුසල හරි සිතුවිලි. චෛතසික. කන් දෙක නිසා ශබ්ද අරමුණු අරගෙන ඒ තුළින් කුසල හරි අකුසල හරි සිත් හට ගන්නවා. ශරීරය නිසා විවිධ දේවල් ස්පර්ශ වෙනවා, තද වෙනවා, ඇනෙනවා, රිදෙනවා, එක්ක සහැල්ලුවක් දැනෙනවා. ඒව නිසා අරමුණු අරගෙන එතනින්
කුසල හරි අකුසල හරි සිත් හට ගන්නවා. අනිත් එක තමයි ඒ මොකුත් නැතත් මනසෙන් විවිධ සිතුවිලි අරගෙන විවිධ දේවල් හිතෙන් අඳුනගෙන විවිධ සංස්කාර ඇති කරගෙන කුසල හරි අකුසල හරි සිද්ධ වෙනවා. ඉතින් ඒවා ඔක්කොම සිද්ධ වෙන්නේ එක්කෝ ඇහි තියෙන විඥාණයෙන්, කන් දෙකේ තියෙන විඥාන වලින්, නාසයේ තියෙන විඥාණයෙන්, දිවේ තියෙන විඥාණයෙන්, කයේ තියෙන විඥාන වලින්, එහෙම නැත්නම් හදේ වස්තුවේ තියෙන මනෝ විඥාණයෙන්. මේ වගේ තමයි සිත් හටගන්නේ. මේ හැම තැනකම තියෙන විඥාන ස්කන්ධයක්. ඇහැට යමක් පේන්නේම ඇහි තියෙන විඥානීය ස්කන්ධය නිසා. කනට යමක් ඇහෙන්නේම කන් දෙක ඇතුළේ තියෙන විඥාන ස්කන්ධය නිසා. නාසයට යමක් දැනෙන්නේම නාසයේ විඥාන ස්කන්ධය නිසා. හොඳට කල්පනා කරලා බලන්න. හැමතිස්සෙම අරමුණක් ගන්න විඥාන ස්කන්ධයකින්මයි. දිවට රසක් දැනෙන්නේම විඥාන ස්කන්ධය නිසා. ශරීරයට විවිධ දේවල් දැනෙන්නේම විඥාන ස්කන්ධය නිසා. හිතෙන් විවිධ සිතුවිලි ගන්නේ විඥාන ස්කන්ධය නිසා. වැඩිපුරම සිද්ධ වෙන්නේ ඒක. විඥාන ස්කන්ධයෙන් හැම සිතුවිල්ලක්ම ඇති කරගෙන ඒ තුලින් කුසල අකුසල සිද්ධ වෙනවා. මේ හැමතිස්සෙම යමක් දකින්නකොට හිතන්න මේ චක්කු විඥානයයි කියලා. යමක් ඇහෙනකොට ශබ්දයක් ඇහෙනකොට හිතන්න මේ සෝත විඥානයයි කියලා. ආයෙත් සෝඳක් ගඳක් දැනෙනකොට හිතන්න මේ ගාහන විඥානයයි කියලා. දිවට රසක් දැනෙනකොට මේ හිතන්න මේ ජීවා විඥානයයි කියලා. කායට යම් සපක් හරි දුක්ක් හරි ඕනම දෙයක් දැනෙනකොට හිතන්න කාය විඥානයයි කියලා. උදේ විඥාන ස්කන්ධය අඳුන ගන්න. හිතට යමක් දැනෙනකොට යමක් මතක් වෙනකොට කල්පනා වෙනකොට මෙනෙහි කරනකොට හිතන්න මේ විඥාන ස්කන්ධයයි මනෝ විඥානයයි කියලා. මේ හැම එකක්ම හැම තැනකම පිරීලා තියෙන ශරීරය පුරා විඥාන ස්කන්ධ ප්‍රමාණ තියෙනවා. මේ හැම එකක්ම විඥාන ස්කන්ධයයි. මේ එකම ධර්මයක්වත් විඥාන ස්කන්ධය වුණත් ස්ථිරව පවතින්නේ නැහැ. වෙනස් වෙනවා. එකම විදිහට තියෙන්නේ කිසිම විඥානයක් හැමතිස්සෙම වෙනස් වෙනවා. හොඳට අවධානය යොමු කරලා බලන්න. හිත කොච්චර වෙනස් වෙනවද කියලා. මොහොතින් මොහොත හිත වෙනස් වෙනවා. රූපය කියන එක මොහොතින් මොහොත හැමතිස්සෙම වෙනස් වෙනවා. අපි උපන් දවසේ මෙහෙම නෙමෙයි ශරීරය. අවුරුද්දක් යන තැන මෙහෙම නෙමෙයි ශරීරය. අවුරුදු 10ක් යන තැන, අවුරුදු 20ක් යන තැන, 30ක් 40ක් යන තැන ශරීරය කොච්චර වෙනස් වෙනවද? 50ක් 60ක් වෙනකොට කොච්චර වෙනස් වෙනවද? 70 80 වෙනකොට කොච්චර වෙනස් වෙනවද? රූපස්කන්ධ එකම මොහොතක්වත් එකම විදිහකට තියෙන්නේ නැහැ. හැම මොහොතකම වෙනස් වෙනවා. රූපස්කන්ධය වෙනස් වෙනවා. අනිත්‍යයි. වේදනාව හැම මොහොතකම වෙනස් වෙනවා. හිතට දැනෙන වේදනාව, ශරීරයට දැනෙන වේදනාව, සැප වුණත් දුක් වුණත් මධ්‍යස්ථ වුණත් ස්ථිරව තියෙන්නේ නැහැ. අපේ ජීවිතේ ඕන තරම් දුක් වේදනා දැනලා තියෙනවා, සැප වේදනා දැනලා තියෙනවා. දැන් ඒව නැහැ. දැන් තියෙන්නේ මේ වෙලාවේ මේ මොහොතේ දැනෙන කායික මානසික වේදනාවන් විතරයි. මොහොතකට කලින් තිබිච්ච වේදනා දැන් නැහැ. ඒ වගේ වේදනා තියෙන්න පුළුවන්. නමුත් ඒ වේදනාව දැන් නැහැ. කලින් අද දවසේ කොච්චර වේදනාවක් තියෙන්නේද? ඉඳ ගන්නකොට දැනෙන වේදනාව වෙනස්. හිට ගන්නකොට දැනෙන වේදනාව වෙනස්. කෑම කනකොට වේදනාව වෙනස්. වතුර බොනකොට වේදනාව වෙනස්. බඩගින්න ඉන්නකොට තියෙන වේදනාව වෙනස්. පිපාසයෙන් ඉන්නකොට තියෙන වේදනාව වෙනස්. ඇස් දෙක අරගෙන ඉන්නකොට තියෙන වේදනාව වෙනස්. ඇස් පිල්ලම ගැහුවට පස්සේ හැට දැනෙන වේදනාව වෙනස්. හුස්මක් ගන්නකොට තියෙන වේදනාව වෙනස්. හුස්ම පිට කරනකොට තියෙන වේදනාව වෙනස්. කෙනෙක්ව දැක්කහම තියෙන වේදනාව වෙනස්. වෙන කෙනෙක්ව දැක්කහම දැනෙන වේදනාව වෙනස්. කෙනෙක්ව නොපෙනී ගියාම තියෙන වේදනාව වෙනස්.
යමක් ඇහෙනකොට තියෙන වේදනාව වෙනස්, ඇහෙන්නේ නැතුව තියෙනකොට තියෙන වේදනාව වෙනස්. මේ වගේ යම් දේවල් කල්පනා වෙනකොට තියෙන වේදනාව වෙනස්. මේ වගේ අප්‍රමාණ වේදනා ගොඩක පිරීලා ඉන්නේ. සිහියෙන් ඉඳලා මේ වේදනා ස්කන්ධය තේරුම් ගන්න. නුවණින් අඳුන ගන්න. වේදනා ස්කන්ධයයි මේක ස්ථිර නෑ, මේක අනිත්‍යයි. මේක හැමතිස්සෙම වෙනස් වෙනවා. වේදනා ස්කන්ධය වෙනස් වෙනවා. අනිත්‍යයි. ඒ හැම අවස්ථාවකදීම හිතෙන් ඒව හඳුනගන්නවා. රූපය අඳුරගන්නවා, වේදනාව අඳුරගන්නවා. ඒව වෙනස් වෙනකොට ඒ වෙලාවට ඒව අඳුනගන්නවා. හැම ඉරියව් වෙනස් වීමකදීම විවිධ දේවල් අඳුනගන්නවා. හිතට එක හිතුවිලි එනකොට ඒව අඳුනගන්නවා. සිහිය තිබුණත් නැතත් යම් විදිහේ අඳුනා ගැනීමක් හැම හිතකම තියෙනවා. සිහියෙන් නැතුව වෙනත් ඒ සිතුවිලි හිතෙන් අඳුන ගන්නවා. අපි කාව හරි දකිනකොට අපි ඒව අඳුන ගන්නවා. සිහිය නොතිබ්බත් ඒ අඳුනා ගැනීම හිමම සිද්ධ වෙනවා. අවුව පායනකොට ඒක අඳුන ගන්නවා. අවුව බහිනකොට ඒක අඳුන ගන්නවා. හිතට එනවා විවිධ දේවල්. ඒ හැම වෙලාවකම ඒ අපි හඳුනා ගන්න එක වෙනස් වෙනවා. අපි දැන් එකක් ගැන හිත ඉන්නවා. ඊට පස්සේ තව මොහොතකින් තව එකක් ගැන හිතන්නේ. මේ දැන් කරන භාවනාවේදී වුණත් එහෙමයි. කලින් හිතපුවා නෙමෙයි හිතන්නේ, දැන් හිතන්නේ වෙන එකක්. දැන් හිතන්නේ මේ වෙලාවේ කනට ඇහෙන දේත් එක්ක තමයි දැන් කල්පනා කරලා ඒව හඳුනගන්නේ. එතකොට මේ හැම දෙයක්ම හැමතිස්සෙම වෙනස් වෙනවා. මම දැන් කතා කරන වචනයක් උනත් අකුරක් ගාන ශබ්දේ වෙනස් වෙනවා. ඒ හඳුනා ගැනීමත් ඒත් එක්කම වෙනස් වෙවි යනවා. වේදනා ස්කන්ධය වෙනස් වෙනවා. වේදනා ස්කන්ධය අනිත්‍යයි. හිතෙන් සිතුවිලි ගන්නවා. අප්‍රමාණ සිතුවිලි කෝටි ප්‍රකෝටි ගණන් දවසකට සිතුවිලි ගන්නවා. ඒ හැම හිතවිල්ලක්ම එච්චර ගොඩක් වෙන්නේ ඇයි? හැමතිස්සෙම හිත ස්ථිර නැති නිසා. ඒ හිත ස්ථිර නැති නිසා එකක් ඇති වෙලා තව එකක් ඇති වුණා. ඒක නැති වෙනකොට තව සිතක් ඇති වෙනවා. ඒ හිත නැති වෙනකොට තව සිතක් ඇති වෙනවා. හොඳට තේරුම් ගන්න, හොඳට බලන්න. මේ කනට වචනයක් ඇහෙනකොට ඒව එක්ක කොච්චර සිතුවිලි පහළ වෙනවද? එක අකුරක් අඳුන ගන්න සිතුවිලි කොච්චර පහළ වෙන්න ඕනේද? එක වචනයක් කියද එක අකුරක් අඳුන ගන්න ඒක වෙනමම ඉගෙනගෙන තියෙන්න ඕනේ අකුර සහ ශබ්දය. ඒ ඔස්සේ තමයි හිතලා ෂණිකව මේ අකුර අඳුරගන්නේ. ඊළඟ අකුර කලින් ඉගෙනගෙන ශබ්දේ අහලා හුරු වෙලා තියෙන්න ඕනේ. එතකොට තමයි ඒක අඳුරගන්න පුළුවන්. ඊළඟ අකුර ඒ විදිහටම අහලා අඳුරගෙන තියෙන්න ඕනේ. එතකොට තමයි ඒක අඳුර ගන්න පුළුවන්. එතකොට වචන වෙනම අඳුර ගන්න ඕනේ. එතකොට මේ හැම එකක් එක්කම පුදුමාකාර විදිහේ සිතුවිලි ගොඩාක් අවශ්‍යයි. එකින් එකට එක අකුරෙන් අකුරට ශබ්දයෙන් ශබ්දයට වචනයෙන් වචනයට සිතුවිලි තා විශාල ප්‍රමාණයක් ඕනේ. යම් දෙයක් ඇහෙනකොට ඒක තේරුම් ගන්න. ඒක ඉක්මනට සිද්ධ වෙනවා පුරුද්ද නිසා. නමුත් මනස සහ කන කියන මනෝවිඤ්ඤාණය සහ සෝත විඤ්ඤාණය කියන දෙකේ සම්බන්ධයත් එක්ක මේ කියන වචන උගන්ට ඇහෙන වචන ඉක්මනට තේරුම් ගන්න. එතකොට බලන්න විඤ්ඤාණ ස්කන්ධය කියන එක කොච්චර වේගවත් දෙයක්ද? කොච්චර වෙනස් වෙන දෙයක්ද? එකක් අඳුරගෙන ඒක නැති වෙනකොට තව එකක් අඳුර ගන්නවා. ඒක නැති වෙනකොට තව එකක් අඳුර ගන්නවා. ඒ වගේ දකින දේවල් හඳුන ගන්න අපේ ඇස් ඉස්සරහා බොහෝ දේවල් තියෙන්න පුළුවන්. ඒ තියෙන හැම එකක්ම මේක මේ වර්ණය කිය හඳුන ගන්න චක්කු විඤ්ඤාණයෙන්. ශරීරයට විවිධ දේවල් දැනෙනවා. ඒ දැනෙනවා ඔක්කොම අඳුරගන්නේ කාය විඤ්ඤාණ වලින්. ඒව එකක්වත් ස්ථීර විදිහට එහෙමම තියෙන්නේ නැහැ. ඒව හැම එකක්ම වෙනස් වෙනවා. කාය විඤ්ඤාණ වෙනස් වෙනවා.
කාය විඤ්ඤාණ වෙනස් වෙනවා. හුස්මක් ගන්නකොට ඒ දැනෙන තන කාය විඤ්ඤාණ කොච්චරනම් වෙනස් වෙනවද? හුස්ම කියලා කියන්නේ එකක් නෙමෙයි. හුස්ම කියලා කියන්නේ පුංචි හුස්ම බිඳිති, හුස්ම බින්දු වගේ දේවල්. පුංචි හුස්ම අංශු, වායු අංශු ලක්ෂ කෝටි ගාණක් එකපාර ඇවිල්ලා වදිනවා. එකක් පස්සේ එකක් කොහොම ඇවිල්ලා සමහර ඒවා වදින්න නැතුවම නාසයෙන් ඇතුල් වෙනවා. සමහර ඒවා නාස්පුඩේ වදිනවා. ඒ වදිනකොට එකක් නෙමෙයි වදින්නේ, අප්‍රමාණ සංඛ්‍යාවක් වදිනවා. ඒ ඔක්කොම සිහියෙන් හිටියොත් අපිට දැනෙනවා මේ කාය විඤ්ඤාණයේ ස්පර්ශ වෙන හැටි. ඒ ගන්න හුස්මේ තියෙන වාතයේ තියෙන පටවි ගතිය කාය විඤ්ඤාණවල ස්පර්ශ වෙලා ඒ පටවියත් එක්ක ස්පර්ශ වෙලා මේ දෙක අඳුර ගන්නවා. එතකොට එක හුස්මක් අඳුර ගන්නවා කියලා කියන්නේ අප්‍රමාණ සිතුවිලි ප්‍රමාණයක් පහළ වෙනවා. සිතුවිලි ඔක්කොම එකපාර පහළ වෙනව නෙමෙයි. සිතුවිලි එකක් පස්සේ එකක් පහළ වෙන්නේ. හරිම සංකීර්ණයි මේ කාරණාව. හොඳට තේරුම් ගන්න බලන්න. ඔහොම ඉන්නකොට මුළු ශරීරයම සැහැල්ලු කරලා බලන්න. ශරීරයේ එක තැන් වලට එක දේවල් දැනෙනවා. කාය විඤ්ඤාණ එක තැනකට අවධානය යොමු කරන්න විදිහක් නැහැ. යොමු කරනකොට ඒක දැනෙලා ඉවර වෙලත් යනවා. ආපහු අලුත් වේදනාවක් එන්නේ. හැමතිස්සෙම කාය විඤ්ඤාණ, චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ, විශේෂයෙන් මනෝ විඤ්ඤාණ, ජීව විඤ්ඤාණ මේ හැම එකක්ම තාම ඉක්මනට වෙනස් වෙනවා. කටේ යම් දෙයක් කෑමක් කටේ තියලා එහෙම මේක සලවන්නතුව හිටියොත් ඒක එවෙලම දැනෙන්නේ නැති වෙලා යනවා. එතනින් දිවෙන් ඊට වඩා එතනින් විඤ්ඤාණ වලින් රස හඳුනා ගැනීම නැති වෙනවා. ඇයි හේතුව? ඒ විදිහටම පවතින එක එවෙලම වෙනස් වෙනවා. ජීවා විඤ්ඤාණය. ඒක එවෙලම වෙනස් වෙනවා. රස දැනෙන්නේ නැති වෙනවා. නැවත දිවේ වෙන තැනකින් තියන්න ඕනේ. එතකොට තමයි ආයේ රසක් දැනෙන්නේ. හොඳට සිහියෙන් ආහාර ගන්න. එතකොට ඔය තේරෙන්න ගන්නවා. ඉතින් ඔය වගේ ඒ විඤ්ඤාණ ස්කන්ධය තාම විශාල ප්‍රමාණයකින් පහළ වෙනවා. ඒවා හැම එකක්ම වෙනස් වෙනවා. ඒක ටිකට ස්ථිරව තියෙන්නේ කිසිම විඤ්ඤාණයක්. තාම වේගෙන් වෙනස් වෙනවා. වෙනස් වෙනවා විඤ්ඤාණ ස්කන්ධය අනිත්‍යයි. විඤ්ඤාණ ස්කන්ධය අනිත්‍යයි. ඒ විඤ්ඤාණ ස්කන්ධය විශේෂයෙන් මනෝ විඤ්ඤාණයත් එක්ක පහළ වෙන කුසල සිතුවිලි පහළ වෙනකොට ඇති වෙන කුසල චෛතසික, කුසල ස්වභාවය, අකුසල සිතුවිලිත් එක්ක ඇති වෙන අකුසල චෛතසික ස්වභාවය, ඒ හැම එකක්මත් ඒ හිතත් එක්කම වෙනස් වෙනවා. හිත ඇති වෙනකොට ඒ කුසල සංස්කාරات ඇති වෙනවා. අකුසල සිතක් නම් අකුසල සිත ඇති වෙනකොට අකුසල සංස්කාරات ඇති වෙනවා. හිත ඉක්මනට නැති වෙලා යනකොට ඒ කුසල චෛතසිකයි අකුසල චෛතසිකයි ඒ කිසිම දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. හිත නැති වෙනකොට ඒ හැම එකක්මත් ඊතරම නැති වෙලා යනවා. කුසල හිතක් ඇති වෙනකොට කුසල චෛතසික ඇති වෙනවා. ඒ කුසල සිත නැති වෙනකොට ඒ කුසල චෛතසිකත් නැති වෙලා යනවා. අකුසලෙදිත් එහෙමයි. ඔක තාම හොඳට කල්පනාවෙන් ඉඳලා තේරුම් ගන්න ඕනේ. විශේෂයෙන් මනෝ විඤ්ඤාණේ හිත පහළ වෙනවා. කුසල සිත් අකුසල සිත් බොහෝ වාර ගණන් පහළ වෙනවා. ඒතර අවධානයෙන් ඉන්න. මේ හැම එකක් එක්කම ඇති වෙන සිත් ඇති වෙලා නැති වෙලා යනවා. ඒ හැම හිතක් එක්කම ඇති වෙන චෛතසික ඇති වෙලා නැති වෙලා අභාවයට යනවා. ඒ කියන්නේ සීලෝම චෛතසික ඒ කුසල අකුසල ස්වභාවයන් කොහොම සංස්කාර ස්කන්ධයයි. ඒ සංස්කාර ස්කන්ධය කියන එක ස්ථිර දෙයක් නෙමෙයි.
කුසල සිතිවිලි අපිට ඕන තරම් පහළ වෙලා ඇති. දැන් එකක්වත් නැහැ. ඒව එතරම් නැති වෙලා යනවා. අකුසල සිතිවිලිත් ඕන තරම් පහළ වෙලා ඇති. දැනුත් ඒව එකක්වත් නැහැ. ඔක්කොම ඇති වෙලා නැති වෙලා යනවා. ඒ වගේ ඒව දැන් පහළ වෙන්න පුළුවන්. නමුත් ඒවම පහළ වෙන්නේ නැහැ. ඒක භංග වෙලා ඉවරයි. නැති වෙලා ඉවරයි. දැන් සමහරවිට ඒ වගේ අලුත් ඒවා පහළ වෙන්න පුළුවන් මේ වෙලාවේදී ප්‍රබල කුසල සිතුවිලි. ඉතින් ඒ විදිහට සංස්කාර ස්කන්ධයත් අනිත්‍යයි. ඒ ඔක්කොම ඇති වී නැති වී යන අනිත්‍ය ධර්මතා. ඒ සීලෝම සංස්කාර ධර්මයන් කුසල සංස්කාර අකුසල සංස්කාර අනිත්‍යයි. හැම එකක්ම රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය මේ ස්කන්ධ පහම දුක්ඛ සත්‍යයි. ඒ පහම වෙනස් වෙලා යනවා. ඒ වෙනස් වීම කියන්නේ දුකක්. වෙනස් වෙන නිසා මේක දුකයි. කිසිම ස්ථිර දෙයක් නැති නිසා ඒක දුකයි. ඒ පංච උපාදානස්කන්ධේම ඒ පංචස්කන්ධයට ඇති වෙන තණ්හාව දුකට හේතුවයි. ඒ පංච උපාදානස්කන්ධේම අනිත්‍යයි. ඒ වගේම දුක් සහගතයි. ඒ වගේම මට කැමති විදිහට පවත්වා ගන්න පුළුවන් කියලා දෙයක් ඒ තුල නැහැ. රූපය කැමති විදිහට පවත්වා ගන්න බෑ කිසි කෙනෙකුට. කාට හරි පුළුවන්ද හිතලා රූපය වයසට යන එක නවත්ත ගන්න? හිතලා රූපය දිරණ එක නවත්ත ගන්න? හිතලා බඩගින්න නවත්ත ගන්න පුළුවන්ද? කාට හරි පුළුවන්ද මේ රූපස්කන්ධේ ගඳ ගහන එක නවත්තන්න? සුවඳවත් වෙන්න කවුරුත් කැමති නැහැ ගඳට. හැමෝම කැමති සුවඳට. පුළුවන් දේ සුවඳ වෙනස් කරගන්න. රූපස්කන්ධය ඒව වෙනස් කරගන්න බෑ. කැමති විදිහට තියාගන්න බෑ. කාට හරි පුළුවන්ද තමන්ගේ ශරීරයේ වර්ණය වෙනස් කරගන්න? මේ වර්ණයට වඩා මේක හොඳයි කියලා? එහෙම බෑ. කාට හරි පුළුවන්ද මුණු සෝදන්න නැතුව, නාන්නේ නැතුව, දත් මදින්න නැතුව, කෑම බීම කන්නේ නැතුව, බෙහෙත් ගන්නේ නැතුව, ලෙඩ වෙන්නේ නැතුව කැමති විදිහට සුවසේ ඉන්න පුළුවන්ද? එහෙම බෑ. කවුරුත් කැමති නෑ දුකක් එනවට ශරීරයට. හිතට දුකක් එනවට කැමති නෑ. ඔක්කොමලා කැමති සතුටට. දුක් වේදනාවක් එන්න එපා. සතුට විතරක් එන්න ඕනි කියලා සැප වේදනාව තුලම ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? එහෙම බෑ. වේදනාස්කන්ධයත් අනාත්මයි, රූපස්කන්ධයත් අනාත්මයි, කැමති විදිහට පවත්වන්න බෑ. වේදනාස්කන්ධයත් අනාත්මයි, කැමති විදිහට පවත්වා ගන්න ඕන විදිහට තියාගන්න බෑ. හිතට විවිධාකාර සංඥා එනවා. බොහෝම සංඥා එනවා. ගොඩාක් සංඥා එනවා. හොඳ සංඥාවක් ආවොත් හොඳයි. නරක සංඥාවක් ආවොත් හිතට දුකක් ඇති වෙනවා. ඉතින් කාටවත් පුළුවන් ද හොඳ සංඥා විතරක් ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරලා හොඳ සංඥා විතරක් ඇති කරගන්න? එහෙම බෑ. නරක සංඥා ඕන තරම් එනවා. දකින්න කැමති නැති දේවල් ඕන තරම් දකින්නවා. අහන්න කැමති නැති ඕන තරම් දේවල් ඇහෙනවා. ඒව සංඥා ගන්නවා. ගන්ධ සුවඳ විඳින්න අකමැති දේවල් සුවඳ විඳින්න සිද්ධ වෙනවා. අකමැති රස විඳලා ඒ අකමැති රස සංඥා විඳින්න සිද්ධ වෙනවා. අකමැති විදිහේ ස්පර්ශය ඇවිල්ලා ශාරීරික වේදනාව විඳින්න සිද්ධ වෙනවා. ඒ සංඥාවල් හිතට ඇති වෙනවා. අකමැති සිතුවිලි පහළ වෙලා, දුක් සහිත සිතුවිලි පහළ වෙලා මොනවා හරි දුක් සහිත දේවල් කල්පනා කරන්න සිද්ධ වෙනවා. ඒ වගේ දුක් සංඥා හිතට ගන්න සිද්ධ වෙනවා. ඒක නවත්ත ගන්න කාටවත් බෑ. මේ ඔක්කොම සංඥා ස්කන්ධය අනාත්මයි. කැමති විදිහට පවත්වා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක අනාත්මයි. හිත කියන එකත් ඒ විදිහමයි. හිත ස්ථිර දෙයක් නෑ. කාටවත් පුළුවන් ද කුසලයේ විතරක් හිත පවත්වා ගන්නවා කියලා, සතුටින්ම ඉන්නවා කියලා හිත සතුටින්ම තියාගන්න? එහෙම බෑ. අකුසලයේම කාට හරි පුළුවන් ද හිතේ අකුසලයේ විතරක් තියාගන්න? අකුසලයේම වංගින්නවා කියලා? එහෙමත් බෑ.
හිත වෙනස් වෙනවා. හිත හැමතිස්සෙම වෙනස් වෙනවා. ඒ කැමති විදිහට පවත්වා ගන්න බෑ. මම කැමති මෛත්‍රියට, ඒකින්ද මම මෛත්‍රියෙම ඉන්නවා. එහෙම ඉන්න පුළුවන් ද කාටවත්? ඕමනා වුණත් එහෙම ඉන්න බෑ. මට 100ෙම ඉන්න ඕනේ, නෝනෙම ඉන්න ඕනේ කියලා එහෙම ඉන්න උත්සාහ හිතනවා. ඒත් එහෙම ඉන්න පුළුවන්ද? මේ හිතලා ඊළඟ මොහොතේ අකුසලයක් සිතක් පහළ වෙනවා. එහෙම ඉන්න බෑ. එහෙම ඉන්න පුළුවන් මහා ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලාට තමන්ගේ අධික විහෙසකින් පස්සේ අරිහත්ත්වයට පත් වුණාට පස්සේ නම් එහෙම ඉන්න පුළුවන්. මහා ධානලාභීන්ටත් తాවකාලිකව හරි එහෙම ඉන්න පුළුවන්. එතෙක් අනිත් එතනින් පල්ලා ඉන්න අනිත් කාටවත් කොච්චර කැමති වුණත් කුසල සිතුවිලි වලින් විතරක් ඉන්නවා කියලා එහෙම ඉන්න බෑ. සතුටින් විතරක් ඉන්නවා කියලා එහෙම ඉන්න බෑ. හිත කියන එක ස්ථිර දෙයක් නෙවෙයි. කැමති විදිහට පවත්වා ගන්න බෑ. හිත කියන්නේ අනාත්මයි, අනාත්මයි, අනාත්මයි. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදානස්කන්ධ පහම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. මේක මහා පාපයක්, මේක මහා ව්‍යසනයක්, මේක මහා මායාවේ උගුලක්, මේක තමයි සංසාරයක් පුරා අදගෙන යන කර්මය. මේක තමයි පාපයට හම්බෙච්ච අකුසල විපාක නිසා හම්බෙච්ච දේ. මේක තමයි සීල දුකට හේතුව. මේකට තියෙන මේක තමයි දුක් සීල දුකට කාරණා වෙන්නේ. මේකට තණ්හාව ඇතිවීම තමයි සීල දුකට හේතුව වෙන්නේ. මේ රූපස්කන්ධයට, වේදනාස්කන්ධයට, සංඥාස්කන්ධයට, සංකාර විඥානස්කන්ධයට ඇති තණ්හාව තමයි සීල දුකට හේතුව. මේ දැන් තියෙන මේ මොහොතේ තියෙන රූප වේදනා ආදී ඒවට තණ්හාවක් තියෙනවා. අතීතයේ තිබිච්ච ඒවට තණ්හාවක් තියෙනවා. අනාගතෙත් මෙහෙම ලැබේවා, මෙහෙම ලැබේවා, මේ වගේ තැන්වල උපදීවා කියලා, මෙහෙම සැපයක් ලැබේවා කියලා මේ ජීවිතේ විදිහටත් ඊළඟ ජීවිතේ විදිහටත් එහෙම සැපයක් ප්‍රාර්ථනා කරනවා. ඒත් එහෙම තණ්හාවක් තියෙනවා. ඉතින් ඔහොම ඉපදෙන්නත් තණ්හාව තියෙනවා. ඒ නිසා සීල දුකට හේතුව තණ්හාවයි. මේ රූප වේදනා සංඥා සංකාර විඥානත් නැති, තණ්හාවක් නැති ස්ථානය තමයි, ඒ අවස්ථාව තමයි උතුම් වූ නිර්වාණ ධාතුව. ඒ උතුම් නිර්වාණ ධාතුව තමයි මේ සීල දුක්ඛ සහ දුක්ඛ ස්කන්ධයෙන් සහ ඒ දුකට හේතුවෙන් වෙන්විච්ච, ගැලවිච්ච, නිවිච්ච අවස්ථාව. උතුම් වූ නිර්වාණ ධාතුව. සාදු සාදු. ඒ උතුම් නිර්වාණ ධාතුව. ඒ උතුම් නිර්වාණ ධාතුවට අවබෝධ කරගන්න ඒ තත්ත්වයටපත් වෙන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ මාර්ගය. දෙයට ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරගෙන සීල, සමාධි, ප්‍රඥා ගුණ වඩාගෙන ඒ උතුම් නිර්වාණ ධාතුවට පත් වෙන්න පුළුවන්. ඒ ස්වභාවයන් අවබෝධ කරගෙන ඒ ස්වභාවයන්ට ඒකාත්මික වෙන්න පුළුවන්. ඒවත් එක්ක සමාධිගත වෙලා ඒ සුවය, ඒ සැනසීමටපත් වෙන්න, ස්ථිර සදාකාලික සැනසීමකටපත් වෙන්න මේ දුගන හමන පහත් වෙච්ච ශරීරිකුයි නිතර වෙනස් වෙන හිතකුයි ඒ දුක් සහිත වේදනා ඇති වෙන වේදනා ගොඩකුයි තියාගෙන සංසාර පුරාවට නැවත නැවත උපදින එක නවත්තගෙන උතුම් නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නට උතුම් වූ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නට මෙවැනි විදර්ශනාත්මක කුසල් නැවත නැවත සිද්ධ කරගන්න ඕනේ. සීල කෙලෙසුන් දුරු කරගෙන මාර්ගඵල නිර්වාණ අවබෝධය ලබාගෙන අමා මහ නිවන් සුවපත් විඳ ගැනීමටත් ඒ පිරිසුදු ධර්මලාභය සීල සත්‍යයන්ට ලබා දීමටත් මේ සීල පුණ්‍ය ශක්තියන් හේතු වාසනා වේවා, උපකාර වේවා. සකල සත්ත්ව ලෝකවාසී සීල සත්වයෝද මේ සීල පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වෙත්වා. සීල කෙලෙසුන් සහ මාර්ගඵල නිර්වාණ සුවයෙන් සැනසීමට
මටත් සිල් සත්තයන්ටත් සිල් ශක්තිය ලැබේවා. සසර පුරාවට රැස් කරන්නට යෙදුණා වූ සීල ආධ්‍යාත්මික ශක්තියින් පාරමී ගුණ බලයන් නැවත මුදුන් පැමිණේවා. භාවනා දියුණුවට පවතින සීල බාධා දුරු වේවා. භාවනාවට සුදුසුම ස්ථාන ලැබේවා. කල්යාණ මිතුරන් මුණ ගැසේවා. සුදුසු මොහොතේ නිවැරදිම කමඨාන් ලැබේවා. යම් හේකින් මේ ජීවිතේ මගඵල අධිගමනයට පත් වෙන පෙරණොත් ඊළඟ ජීවිතේ මාර්ගඵලලාභී දෙවියන් බ්‍රහ්මයන් අතර පත්‍ය සිදු වේවා. සීල සත්‍යෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් නිවන සැලසේවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන ස්කන්ධ පංචකය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් අවබෝධ කරගෙන ඒ රූප වේදනා සංඥා සංඛාර විඥාන ස්කන්ධයට පවතින කැමැත්ත, සත්පුද්ගල දිට්ඨිය මම කියලා ගන්න මාන්නෙන් අත්මිදී සියලු කෙලෙසුන් නැසා මගපල් නිවන් සුවත් විඳ ගැනීමට මේ සීල පුණ්‍ය ශක්තියින් හේතු වාසනා වේවා, උපකාරයක් වේවා. සාදු සාදු සාදු. පෙරවන් සරණයි.